අසලංකගේ අකලංක ඉනිම ගේම් එක චේන්ජ් කරපු DDSගේ තුන්නිරියව් දස්කම් චාමිකගේ තීරණාත්මක පන්දු අරදකින් 30 වසරක ඉඩෝරය අවසන් කළ අපේ කොල්ලෝ කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදුව තුළින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම අවුරුදු 30ක් තිස්සේ කාටවත් කරන්න බැරි වෙලා තිබිච්ච සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරන්න දසුන් ඇතුළු අපේ කොල්ලෝ ටික ඊයේ සමත් වුණා. මව්බිමේදී වසර 30කට පස්සේ 1992 වසරෙන් පස්සේ එක් දින තරඟාවලි ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මේකේ තියෙන විශේෂත්වය තමයි එක ක්‍රීඩකයෙක් මත යැපෙන්නේ නැතුව එක ක්‍රීඩකයෙකුගේ දස්කම් මතින් තරඟ ජයග්‍රහණය කරන්න නැතුව මේ තරඟාවලිය පුරාම කණ්ඩායමේ සියලුම දෙනා මේ ජයග්‍රහණ සඳහා Tamanගේ දායකත්වයේ උපරිමයෙන් සැපයීම කලෙක්ටිව් පර්ෆෝමන්ස් එකකින් තමයි අපි මේ තරඟාවලියේ තරඟ සියල්ල ජයග්‍රහණය කරන්නට සමත් වුණේ. ඉතින් මේක අපේ ක්‍රිකට් අනාගතයට සුබ ලකුණක් විදිහටයි විදූ දකින්නේ. තුන්වන තරඟය සඳහා භාවිත කළ තනතිරුවමයි මේ සඳහාත් භාවිත වුණේ. පන්දුවාර 99ක් ක්‍රීඩා කරපු තනතිරුවක් වියලි තනකොළ රහිත තනතිරුවක් විදිහටයි අපිට මේ තනතිරුව දැක ගන්නට හැකියාවක් ලැබුණේ. මන්දගාමී බවට පත් වෙලා තිබෙන පන්දුවාර 99ක් ක්‍රීඩා කිරීමත් එක්ක මේ නිසා කලින් තරඟයේ තරම් ලකුණු තිබෙන තනතිරුවක් නෙමෙයි. ලකුණු 260ක් 270ක් වගේ ලකුණු සංඛ්‍යාවක් කියන්නේ ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට ඒ තනතිරුව තුල පත් වෙනවා. ඒ වගේම අපි දැක්කා අවුට්ෆීල්ඩ් එක මන්දගාමී බවකින් යුක්ත වුණා. නමුත් ක්‍රමක්‍රමෙන් රාත්‍රී කාලයේ වෙනකොට දහවලේ තිබිච්ච හිරු රශ්මියත් ඒ වගේම රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය මැද්දේ මේ ජල වාෂ්ප ඉවත් වීමත් එක්ක එන්න අවුට්ෆීල්ඩ් එක වේගවත් වෙන ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. යලිත් වරක් කාසිය වාසිය දිනාගත්තේ ඒරන් ෆින්ච් පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමේ වාරය ලබා ගන්න. මේකට කලින් තරගයේ ප්‍රතිඵල ඒ වගේම ඔවුන්ගේ පන්දු යවන්නන්ගේ මෙවර තිබිච්ච සැලැස්ම සහ තනතිරුවේ හැසිරීම මේ සියලුම දේවල් හේතුවක් බවට පත් වුණා. නමුත් යලිත් අවාසනාව තිබුණේ ඒරන් ෆින්ච්ගේ පැත්තේ. කලින් තරගයේදී හැසිරිච්ච විදිහට නෙවෙයි මේ තනතිරුව හැසිරුනේ. විශේෂයෙන්ම පින්න වැටුනේ නැහැ. ඒ වගේම තරගයේ මැද වර්ෂාවෙන් බාධා මතුුනේ නැහැ. මේ නිසා ෆින්ච් හිතුවට වඩා වෙනස් විදිහටයි රාත්‍රී කාලයේදී තනතිරුව හැසිරුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සහිතවයි මේ තරගයට අවතීර්ණ වුණේ. දුෂ්මන්ත චමීර වලලු කර ආබාධයකට ලක්වීම නිසා ඔහු මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසා ඔහු වෙනුවට වනිදු හසරංග මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තිබුණා. මේක ඉතාමත්ම ආකර්ශනීය වෙනස්කමක් විදිහටයි විදූ දකින්නේ. මොකද like for like replacement එකක් වෙනුවට තුරුම්පුවට තුරුම්පුවක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරලා තිබුණේ. ඒ වගේම සෑහෙන කාලයකට පස්සේ ජෙනුයින් ෆාස්ට් බෝලර් කෙනෙක් නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයකට අවතීර්ණ වුණා. විදුවට මතක ඉතිහාසයේ නම් ජෙනුයින් ෆාස්ට් බෝලර් කෙනෙක් නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගයකට ක්‍රීඩා කරපු අවස්ථාවක් මතකයට නැගෙන්නේ නැහැ. ඉතාමත්ම විරල අවස්ථාවක් විදිහටයි මේක සටහන් කරන්න පුළුවන් වෙන්නේ. ඕස්ට්‍රේලියාව සිදු කළේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. කලින් තරගයේදී හොඳින්ම පන්දු යවපු ජය රිචඩ්සන් වෙනුවට ඔවුන් පැට් කමින්ස් අද්දකින් බහුල ක්‍රීඩකයාව කණ්ඩායමට කැඳවලා තිබුණා. ඒ වගේම මිචෙල් ස්වෙප්සන් පිළිබඳව ඔවුන්ට තවමත් එතරම් ලොකු විශ්වාසයක් නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ඔහුට එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් සංචිතයේ ඉඩකඩ නොමැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඔවුන්ගේ සැලසුම ඉතාමත්ම පැහැදිලි. ඔවුන්ට මේ තරගාවලිය ජය ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ හොඳම පන්දු යවන්නන් දෙදෙනා මේ කණ්ඩායමට කැඳවුවා, හේසල්වුඩ් සහ පැට් කමින්ස්. ඒ වගේම ඔවුන්ට එළඹෙන ලෝක කුසලානයේදී එක්දින ලෝක කුසලානයේ ඉන්දියාවේ පැවැත්වෙන්නේ. මේ ලෝක කුසලාන තරගාවලියේදී ඔවුන්ගේ ඔප්ෂනල් බෝලර්ස්ලා කවුද කියලා හඳුනා ගන්න මේ තරගයේ පන්දුවාර 20ක් ඔවුන් වෙන් කරලා තිබුණා. මිචෙල් මාෂ් සහ ග්ලෙන් මැක්ස්වෙල්ට අමතරව කවුද මෙතනදී ඔප්ෂනල් බෝලර්ස්ලා විදිහට ඉදිරියට එන්නේ කියන කාරණය පිළිබඳව හොයාගන්නට ඔවුන් හොඳ අවස්ථාවක් නිර්මාණය කරගෙන තිබුණා. තුන්වන තරගයේ හොඳින් ලකුණු රැස් කළ පිතිකරුවන් තිදෙනාම මේ තනතිරුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. මේක සාමාන්‍යයෙන් එකම තනතිරුවේ ක්‍රීඩා කරද්දී අපි බොහෝ විට දකින සුලභ තත්වයක්. මොකද කලින් දිනයේදී මේ තනතිරුවේ තරමක් වේගවත් තනතිරුවක්. ඉතින් මේ ආකාරයට හැඩ ගැහිලා නැවත වතාවක් මේ තරගයට ක්‍රීඩා කරද්දී තනතිරුවේ වර්තමාන තත්වයට හැඩ ගැහෙන්න ටිකක් කාලයක් ගත වෙනවා. ඉතින් මේකෙන් ප්‍රයෝජන ලබා ගන්නට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ අත්දැකීම් බහුල පන්දු යවන්නන්
ශ්‍රී ලංකා පිතිකරුවන්ව ග්‍රහණයට ලක් කරගන්න සමත් වුණා. නිරෝෂන් ඩික්වැල්ල උත්සාහ කළේ වේගයෙන් ලකුණු රැස් කරන්න. ඔහු සීමා අයිරෙන් එළියට ඇවිල්ලා පහරක් එල්ල කරන්න උත්සාහ කළේ. නමුත් ග්ලෙන් මැක්ස්වෙල් කලින් තියාම දුටුවා ඩික්වැල්ලගේ සූදානම. මේ නිසා ඔහු පායින්න දෙසට වෙන්න පන්දුවේ ගමන් මඟ වෙනස් කරමින් යොමු කළේ. දික්වැලගේ කකුල් දෙක අතරින් තමයි පන්දුව ඇදී ගියේ. ඔහු ඒ වන විටත් පරාජය බාර අරගෙන අවසන් මොකද ඔහුට ආපහු හැරිලා ෂණිකව Tamanගේ සීමා ඉර සටහන් කරගන්නට තිබුණා. ඇලෙක්ස් කේරිට එකවර පන්දුව ග්‍රහණය කරගන්නට නොහැකි වීමත් එක්ක නමුත් දික්වැලගේ ප්‍රමාදයත් එක්ක ඇලෙක්ස් කේරි දෙවරක් උත්සාහ කරමින් පන්දුව රැකගෙන කඩුල්ල බිඳ දමන්න සමත් වුණේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල අහිමි කරමින්. එවැගේම ඒරන් ෆින්ච්ගේ පන්දු යවන්නන් වෙනස් කිරීම බෝලින් චේන්ජස් දෙකම සාර්ථක ප්‍රතිඵල ඔහුට ගෙනාවා. පැට් කමින්ස් ඒ වගේම මිචෙල් මාෂ් වේගය අඩාල කරමින් තමයි පන්දු යවුවේ. මිචෙල් මාෂ් කොහොමත් මද වේග පන්දු යවන්නේ. ඉතින් මේ ක්‍රීඩකින් දෙදෙනා උපක්‍රමශීලීව පැතොම් නිසංකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුළු ලබා ගන්න සමත් වුණේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 34ට කඩලු 3ක් බවට පත් කරමින් පවර් ප්ලේ එක අවසානයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ ලකුණු 34ට කඩලු 3ක් වශයෙන්. ඕස්ට්‍රේලියා නායකයාට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා කඩලු ටික ඉක්මනින් දබා ගන්න. ඒ නිසා ඔහුගේ හොඳම පන්දු යවන්නන් ඉක්මනින් යොදවන්න කටයුතු කළා. ඒ වගේම එකේ ලකුණු නවත්තලා පීඩනයක් යොමු කරන්න තමයි ඔහුගේ ෆීල්ඩ් එක සෙටප් කරලා තිබුණේ. චරිත අසලංක සහ ධනංජය ද සිල්වා දෙදෙනාම මේ වගේ තනතේරු වල පන්දුවට පහර දීමට රුචිකත්වයක් දක්වන ක්‍රීඩකින්. ඔවුන්ට ඉතාමත්ම හොඳින් මේ වගේ මන්දගාමී තනතේරු වල පන්දුව ස්ථානගත කරලා පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් ලකුණු ලබා ගන්නට හැකියාවක් තිබෙන ක්‍රීඩකින් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනා අතරේ හතරවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සමබරතාවයක් ගොඩනැගුණා පන්දු 99ක් තුලදී. මේ පන්දු 99 තුල ඩොට් බෝල් 39ක් විතරයි සටහන් වුණේ. ඒ අතරිනුත් පළමු පන්දු 19 තුල තමයි ඩොට් බෝල් 13ක් සටහන් වුණේ. ඔවුන් දෙදෙනා පන්දු වාර 4ක් තුල මේ තනතිරුව කියවා ගැනීමෙන් පස්සේ ලකුණු වේගය වැඩි කරමින් පන්දුවට පහර දීමට පටන් ගත්තා. ඉතින් ධනංජය ද සිල්වා මෙහි පෙරමුණ ගත්තා. ඔහු තමයි ලකුණු වේගය පවත්වාගෙන ගියේ. ඒ චරිත අසලංකට ඉතාමත්ම අගනා සහයෝගයක් සහ මඟ පෙන්වීමක් බවට පත් වුණා මේ ශතකයේ ඔහුගේ ශතකය කරා යන ගමනේදී. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉතාමත්ම හොඳින් කඩලු අතරේදීව ගියා. ධනංජය ද සිල්වා ලකුණු 60ක් ලබා සිටියේදී මිචෙල් මාෂ්ගේ කෙටි පන්දුවකට මිඩ් විකට් වලට ඉහළින් පහරක් එල්ල කරන්න උත්සාහ කළේ. නමුත් ෂෝට් මිඩ් විකට් එකේ පන්දු රකිමින් සිටි ග්ලෙන් මැක්ස්වෙල් ඉහළට ඉපිලි තනි අතින් විශිෂ්ට උඩ පන්දුවක් රැකගනිමින් ධනංජය ද සිල්වාගේ ඉනිම අවසන් කළා. චරිත අසලංක අර්ධශතකයේ වාර්තා කළාට පස්සේ දසුන් ශානක දුවදී දැවී ගියේ දෙදෙනා අතර සිදුවෙච්ච සංනිවේදනයේ දුර්වලතාවයක් නිසා සාමාන්‍යයෙන් අපි දකින කාරණයක් තමයි චරිත අසලංක පළවෙනි ලකුණ ඉතාමත්ම වේගයෙන් ලබා ගන්නවා සහ දෙවෙනි ලකුණ ලබා ගැනීම සඳහා ඔහු පියවර කිහිපයක් ආපහු දුවගෙන එනවා. නමුත් මෙතනදී දසුන් ශානකට දෙවෙනි ලකුණ ලබා ගැනීම කිසිදු උවමනාවක් තිබුණේ නැහැ. ඔහු නන් ස්ට්‍රයිකර්ස් එන්ඩ් එකේ ඉඳලා පළවෙනි ලකුණ ඉතාමත්ම සෙමෙන් තමයි ලබා ගත්තේ. ඔහු දුටුවා දෙවෙනි ලකුණ කරා යාම අවදානම් කියලා. ඉතින් ඔහුට චරිත අසලංකව නවතාලන්නට තිබුණා. නමුත් හදිසියෙම චරිත අසලංක පියවර කිහිපයක් ඉදිරියට ඒමත් එක්ක දසුන් කලබල වුණා. ඔහු ලකුණ නොගිහින් ඉන්නත් හදලා ආපහු සැරයක් ඔහු තීරණය කළා ලකුණ ලබා ගන්න දිව යන්න. ඔහු දැක්කේ නැහැ එතකොට අසලංක නැවතිලා ඉන්නේ කියන කාරණයත් ඒ වගේම අසලංක රන් එකක් යන්නේ නැතුව ඉමු කියලා නෝ කියලා කියන එකත් ඔහුගේ අවධානයට ලක් වුණේ නැහැ. ඉතින් ප්‍රතිඵලයේ බවට පත් වුණේ දසුන් ශානක තනතීරුවට හැඩ ගැහෙමින් සිටියේදී ඔහුගේ කඩුල්ල දැවී යාම. දුනිත් වෙල්ලාලගේ මේ මොහොතේදී වගකීම කරට ගනිමින් චරිත අසලංකට හොඳ සහයෝගයක් ලබා දුන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු බිඳ වැටෙන්නට ඉඩ නොදී 40 වන පන්දුවාරය දක්වා ඔවුන් දෙදෙනාගේ සබඳතාවයේ පන්දු 64ක සබඳතාවයේ පවත්වාගෙන යන්නට සමත් වුණා. ලකුණු 57ක් මේ සබඳතාවය තුල ගොඩ නැගුණා. දුනිත් වෙල්ලාලගේ දැවීගේ ලකුණු වේගය වැඩි කරන්නට උත්සාහ ගැනීමේදී කුණමන්ගේ පන්දුවක් හමුවේ ලෝනෝෆි පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් තමයි ඔහු දැවී ගියේ. ඉන්පසු චාමික කරුණාරත්න කුණමන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවක් කිරීමේ වරදට හසු වුණා. වනිදු හසරංග චරිත අසලංක සමගින් එකතු වෙලා 8 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වුණා. ලකුණු 110ක් ලබා සිටි චරිත අසලංකගේ ඉනිම නිමා වුණේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච් වෙතට උඩ පන්දුවක් ලබා දීමෙන්. ඉන්පසු එකම පන්දුවාරයක් තුලදී වැන්ඩසී සහ මහේෂ් තීක්ෂණ දෙදෙනාම දුවද්දී දැවී ගියේ ඔවුන් වෙත තිබිච්ච අනවබෝධය නිසා. අවසන් දැවියාම මහේෂ් තීක්ෂණගේ දැවියාමේදී ඔහු ලකුණක් ලබා ගන්න උත්සාහ කළත් වනිදු හසරංග ඒ පන්දුවට ලකුණක් ලබා නොගන්න කලින්ම තීරණය කරලා නන් ස්ට්‍රයිකර්ස් එන්ඩ් එකේ ඉඳගෙන තමයි ඔහු හිටියේ. නමුත් මහේෂ් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ ආපහු Tamanගේ සීමා අයිර වෙතට යද්දී ඩිරෙක්ට් හිට් එකකින් ඔහුගේ ඉනිම අවසන් වුණා. මේ හේතුවෙන් පන්දු 6ක් ශ්‍රී ලංකාවට අහිමි වුණා. තවත් ලකුණු 12ක් 13ක් ලබා ගන්නට තිබිච්ච ඉඩකඩ තමයි ඒ විදිහට අහිමි වෙලා ගියේ. යම් හේකින් මේ තරගයේ පරාජයටපත් වුණා නම්
දසුන් ශානකගේ දුවදී දැවියාම එයට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට කෙත්තාරාම අහස ආශිර්වාද කරන බවක් තමයි අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ. තරගය ආරම්භ වෙලා පැයක් එකහමාරක් ගත වෙනකොට අහස කළු වලාකුළු වලින් බර වුණේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට සූදානමින් වගේ. නමුත් අපි පෙර දැක්මේදී සඳහන් කළා කාලගුණ වාර්තාවේ සඳහන් වුණා අධික සුළං වේගයක් පවතිනවා. පැයට කිලෝමීටර් 20ක පමණ සුළං වේගයක් පවතිනවා. මේ සුළඟ නිසා මේ වැහි වලාකුළු ඉක්මනින් ඉවත් වෙලා තරගය සම්පූර්ණයෙන් කිසිදු බාධාවකින් තොරව පවත්වන්නට අවශ්‍ය ආකාරයට පරිසරය හැඩගැහුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ආශිර්වාදයක් ලබා දෙමින්. ඒ වගේම මේ සුළං තත්ත්වය නිසා රාත්‍රී කාලයේදී පින්න ඇද වැටුනේ නැහැ. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් බවට පත් වුණා දෙවන වර පන්දු යැවීමේදී. ලකුණු 259ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයාව තුන්වෙනි පන්දු වාරය තුලදී දබා ගන්න චාමික කරුණාරත්න සමත් වුණා. ඔහු ඉතාමත්ම හොඳින් අලුත් පන්දුවෙන් පිතිකරුවන්ට පීඩනයක් යොමු කරමින් කඩුල්ල තුලට පන්දුව දෝලනය කරමින් පන්දු යවුවා. ඒ හමුවේ ඒරන් ෆින්ච් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් දැවී ගියා. පන්දු 54කින් ලකුණු 66ක් එක් කරපු බෝන සහ මාෂ් ශ්‍රී ලංකා පන්දු යවන්නට තර්ජනයක් බවට පත් වෙද්දී දසුන් ශානක දුනිත් වෙල්ලාලගේ වෙතට පන්දුව ලබා දුන්නා. මේ තරගාවලියේ පුරාම ඕස්ට්‍රේලියාවේ මැද පෙළ බිඳ දමන්නට සමත් වෙච්ච මේ පුංචි ක්‍රීඩකයා තමන්ගේ පළවෙනි පන්දු වාරය තුලදීම මිචෙල් මාෂ්ව ආපසු ක්‍රීඩාගාරයට හරවා යවුවේ DDS ස්ලිප්හි සිට රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් සමගින්. ඇලෙක්ස් කේරි පිටියේ ස්ථාවර වෙමින් සිටියේදී දසුන් යලිත් වනිඳු අතට පන්දුව ලබා දුන්නා. ඔහුව පිටියෙන් ඉවත් කරන්නට වනිඳු හසරංග සමත් වුණේ දුනිත් වෙල්ලාලගේ අතට ඔහු ලබා දීපු උඩ පන්දුවත් සමගින්. බෝන ඒකාන්තයකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් බවට පත් වෙමින් ස්ථාවර පිතිකරණයක නිරත වෙද්දී ඔහුට අනගි සහායක් ලබා දීපු ට්‍රැවිස් හෙඩ් 6 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනගන්නට සමත් වුණා. ජයග්‍රාහී සමීකරණය පන්දු 85කින් ලකුණු 70ක් බවට පත් වෙද්දී ට්‍රැවිස් හෙඩ්ගේ කෙලින්ම කඩුල්ල තුලට පන්දුව යවමින් ඔහුව පිටියෙන් ඉවත් කරන්නට ධනංජය සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතට තරගය යලිත් හරවා ගැනීමෙන්. මැක්ස්වෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත් තීක්ෂණගේ ඉල්ලීම රුචිර පල්ලියගුරුගේ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළත් තීක්ෂණ දැඩිව කියා සිටියේ මේ රිවිව් අවස්ථාව ලබාගත යුතු බව. ඒ අනුව විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාව යටතේ රවීන්ද්‍ර විමලසිරි විනිසුරුවරයා ග්ලෙන් මැක්ස්වෙල් දැවී ගිය ක්‍රීඩකයෙක් බවට තහවුරු කළා. ධනංජය තමන්ගේ අවසන් පන්දු වාරය ආරම්භ කරමින් වෝන පිටියෙන් ඉවත් කරන්න සමත් වුණා. දික්වැල්ල අසුරු සැනින් ක්‍රියාත්මක වෙමින් ඔහුගේ කඩුල්ල බිඳ දමමින් ලකුණු 99ක් ලබා සිටි ඩේවිඩ් වෝන ස්ටම්ප් කිරීමකට හසු කරගන්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට තිබිච්ච ප්‍රධානතම බාධකය පිටියෙන් ඉවත් කරමින්. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වෙලා හිටපු කැමරන් ග්‍රීන්ගේ කඩුල්ල දවා ගන්න ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වුණා. ඉනන්තරෝ පැට් කමින්ස්ට මේ තරගයේ ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්නට ඉඩකඩ තිබුණා. නමුත් ඔහු වරදක් කළා. ඔහු කුණමන් සමගින් එක ලකුණ ලබා ගැනීම බොහෝ විට ප්‍රතික්ෂේප කරන ආකාරයක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. Taman වෙතම ස්ට්‍රයික් එක රඳවා ගැනීමෙන් තරගය අවසන් කරන්නයි ඔහු උත්සාහ කළේ. නමුත් ඔහු බලාපොරොත්තු වෙන්නට ඇත්තේ කුණමන් දැවී ගියොත් මේ තරගයේ ජය ගැනීම තවත් අසීරු වෙනවා. එතකොට අවසන් කඩුල්ල පමණයි ඕස්ට්‍රේලියාවට ඉතිරි වෙන්නේ කියලා. කෙසේ වෙතත් මේකෙන් උනේ පැට් කමින්ස් වෙතට වැඩි පීඩනයක් ගොඩ නැගීම. ජයග්‍රහණයට ලකුණු 25ක් ලබාගත යුතු තිබෙදී 49 වෙනි පන්දු වාරයේ චාමික කරුණාරත්න වෙතට ලබා දෙන්න දසුන් ශානක ඉතාමත්ම නිවැරදි තීරණයක් ගත්තා. මේ පන්දු වාරය තුලදී ඔහු පැට් කමින්ස්ගේ කඩුල්ල දබා ගන්න සමත් වුණේ ලකුණු 6ක් පමණක් ලබා දෙමින්. මේ අනුව අවසන් පන්දු වාරය තුලදී ලකුණු 19ක් පමණයි ලබාගත යුතු වුණේ. දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ සිටියා මේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට. නමුත් දසුන් ශානක තීරණය කළේ මේ ලකුණු 19 බේරා ගැනීම සඳහා Taman පන්දුව අතට ගැනීමට. කෙසේ වෙතත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට වමත් පිතිකරු කුණමන් දැඩි ප්‍රහාරයක් දසුන් ශානකට දියත් කරන්න සමත් වුණා. ඔහු ලොෆ්ටඩ් ඩ්‍රයිව් පහරවල් සහ පැඩල් ස්වීප් පහරවල් එල්ල කරමින් පළමු පන්දු 5 තුලදී ලකුණු 14ක් ලබා ගත්තේ. අවසන් පන්දුව තුල ලකුණු 4ක් ලබා ගත්තොත් තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ හැකියාව ලබා ගනිමින්. දසුන් ශානක පළමු පන්දු 5ම යොමු කළේ පැයට කිලෝමීටර් 120ට වැඩි සීමාවේ. ඉතින් මේ වේගයත් එක්ක තමයි කුණමන් තමන්ගේ බලය පාවිච්චි කරමින් පන්දුව ස්ථානගත කරමින් නිසි පරිදි පන්දුව ස්ථානගත කරමින් ලකුණු ලබා ගත්ත. ඉතාමත්ම හොඳ සටන්කාමී ඉනිමක් ඔහු දියත් කළා අවසන් පන්දු වාරය තුලදී. කෙසේ වෙතත් අවසන් පන්දුව පැයට කිලෝමීටර් 117ක වේගයෙන් යොමු කරමින් කුණමන්ගෙන් උඩ පන්දුවක් ලබා ගන්න දසුන් ශානක සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් ලබා දෙමින්. ටර්නින් පොයින්ට් එක ඩේවිඩ් බෝනගේ කඩුල්ල. මෙහිදී ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වැල්ලට ඒ සම්පූර්ණ ගෞරවය හිමි විය යුතුයි. ධනංජය සිල්වා තමන්ගේ අවසන් පන්දු වාර දෙක ක්‍රියාත්මක කරමින් ට්‍රැවිස් හෙඩ්ගේ සහ ඩේවිඩ් බෝනගේ කඩළු දවා ගැනීම
මේ තරගයේ වෙනස් කරපු ප්‍රධානම සාධකයක් බවට පත් වුණා. දරංජය ද සිල්වා තමයි මේ තරගයේ නිහඬ වීරයා බවට පත්විය යුත්තේ. ඔහු ලබාගත් ලකුණු 60 ඒ වගේම ඔහු රන් රේට් එක පවත්වාගෙන ගිය ආකාරය චරිත අසලංකට තමන්ගේ ශතකය කරා යන්න ඉතාමත්ම හොඳ සහයෝගයක් බවට පත් වුණා. ඔහු තමයි බිඳ වැටෙමින් තිබිච්ච ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන්නට සමත් වුණේ. ඒ වගේම මේ තරගය තුලදී ඔහු ලකුණු 60ක් ලබා ගන්න සමත් වුණා. කඩලු 2ක් ලබා ගන්න සමත් වුණා. උඩ පන්දුවක් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම චාමික කරුණාරත්න තමන්ගේ 3 වෙනි පන්දු වාරය තුලදී ඒරන් ෆින්ච් දවා ගැනීමත් 49 වෙනි පන්දු වාරය තුලදී පැට් කමින්ස් දවා ගැනීමත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතට තරගය හැරිච්ච ප්‍රධාන තවත් ස්ථානයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම 1992 වසරෙන් පස්සේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට මව්බිමේදී එක්දින තරගාවලි පරාජයක් උරුම කර දෙන්නට සමත් වුණා. චරිත් අසලංක තමන්ගේ මංගල ශතකය වාර්තා කරගත්තේ තරගයේ වීරයා සම්මානය හිමි කර ගැනීමෙන්. මේක ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 5 පිතිකරුවෙක් ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරපු පළමු ශතකයේ විදිහට සටහන් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා අංක 5 පිතිකරුවෙක් වාර්තා කරපු 11 වන අන්තර්ජාතික ශතකයේ විදිහටයි මේ වාර්තා වුණේ. මීට කලින් එක්දින තරඟවලදී ඇන්ජලෝ මැතිව්ස් සහ අර්ජුන රණතුංග ශතක දෙක බැගින් වාර්තා කරලා තිබෙනවා. මේ වාර්තාව පහසුවෙන් අභිබවා යන්නට චරිත් අසලංක නුදුරේදීම සමත් වෙන බව සටහන් කළ යුතුයි. ඩේවිඩ් වෝනර් ලකුණු 99කට එක්දින පිටියේ දැවී ගිය තුන්වන ඕස්ට්‍රේලියානුව බවට පත් වුණා. මීට කලින් මැතිව් හේටන් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 99කට දැවී ගිහිල්ලා තිබෙනවා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 99ට දැවී ගිහිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ වීම විශේෂත්වයක්. ඩේවිඩ් වෝනර් තමන්ගේ 24 වන එක්දින අර්ධශතකයේ වාර්තා කරගත්තා. දරංජය ද සිල්වා තමන්ගේ 8 වන එක්දින අර්ධශතකයේ වාර්තා කළා. ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු රැස් කරපු චරිත අසලංක, දනංජය ද සිල්වා සහ වනිදු හසරංග මේ තිදෙනාම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් වීමත් විශේෂත්වයක්. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බෝලින් චේන්ජස් ඒ වගේම ෆීල්ඩින් සෙටප් එක කලින් තරගවලට සාපේක්ෂව සෑහෙන සාධනීය බවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම කණ්ඩායම තේරීමේදීත් සාම්ප්‍රදායික මතවාද වලින් ඔබට ගිහිල්ලා තනතීරුවට අනුව ඒ වගේම ප්‍රතිවාදියාට අනුව කලින්ට වඩා විශ්ලේෂණාත්මකව මේ කටයුතු සිදු කරන බවක් අපිට දකින්නට ලැබෙනවා. මොකද කාලයක් තිබුණා පාදංග පන්දු යවන්නන් දෙදෙනෙක් කොයිතරම් හොඳින් දස්කම් දැක්වත් පාදංග පන්දු යවන්න දෙදෙනෙක් කණ්ඩායමට ක්‍රීඩා කිරීම නිකන් පාපයක් වගේ සලකපු කාලයක්. ඉතින් මේ මතවාද වලින් ඔබට ගිහිල්ලා තනතීරුවට සහ ප්‍රතිවාදියාට ගැලපෙන විදිහට වඩාත් විශ්ලේෂණාත්මකව මේ කණ්ඩායම් තේරීම සහ මේ තීරණ ගැනීම පිළිබඳව ලොකු සතුටක් විදුට තියෙනවා. ඒ වගේම මේ දේවල් පසුපස ක්‍රීඩකයන්ව පීඩනයට ලක් නොකරන පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්න බවත් පැහැදිලි. මෙහි සුවිශාල වැඩ කොටසක් ක්‍රිස් සිල්වර්වුඩ් වගේම නවීඩ් නවාස් සහ ලසිත් මාලිංගත් ඉටු කරන බව ඉතාමත්ම පැහැදිලි කාරණයක්. ඒ වගේම හතරේ සීමාවේ ඉඳගෙන තරගය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙහෙයවන අපේ කොල්ලන්ට අවශ්‍ය කරන හයිය සැලසුම් ලබා දෙන මේ වගේ පුහුණුකරුවන් ඇත්තටම අපි මීට කලින් දැකලා නැහැ තමයි. විදුගේ වීඩියෝ සීරීස් එකේ මුල ඉඳලම කියපු නවකයන්ට අවස්ථාව දීලා ෂැඩෝ ප්ලේයර්ස්ලා නිර්මාණය කරලා කණ්ඩායමක් ඉදිරියට ගෙන යා යුතුයි කියන සංකල්පය කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියන එක අද වෙනකොට පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඇතන් තේරීම් කමිටුව සඳහන් කළේ නවකයන් නෑ මේ තැන්වලට ගේන්න දක්ෂතා දක්වන නවකයන් නෑ කියලා. හැබැයි ඔවුන්ට ඒ නවකයන් ඉන්නවා ඔවුන්ගේ දස්කම් මෙන්න මේවා කියලා අපිට සමාජ මාධ්‍ය ඔස්සේ ඇඟිල්ලෙන් ඇන්නලා පෙන්වා දීමට හැකියාව ලැබීම පිළිබඳව අද අපිට සතුටක් තියෙනවා. ඒ වගේම දසුන් ශානකව නායකත්වයෙන් කපන්න හදද්දි නෑ දසුන් ශානක තමයි නායකයා විය යුත්තේ කියලා කියන්න අපිට හැකියාව ලැබීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. හැමෝගෙම බැනුම් අහගෙන ඒ වගේම විවේචන හමුවේ අලුත් ක්‍රීඩකයෝ මේ ටීම් එකට ගේන්න ඒ වගේම ෆිට්නස් ටෙස්ට් එක වගේ විවිධ තාක්ෂණික උපක්‍රම මේ ටීම් එකට අරගෙන එන්න සමත් වෙච්ච තේරීම් කමිටුවටත් මේ ගෞරවය නිසක වශයෙන්ම හිමි විය යුතුයි. ඒ වගේම අපි මැච් පරදිනකොට ලොන්තයෝ කියලා අපේ ක්‍රීඩකයන්ට බැනපු රැල්ලට ක්‍රිකට් බලන පිරිසක් හමුවේ ගේම් එකට ආදරෙන් දින්නත් පෙරදුනත් අපේ කොල්ලන්ට හයියක් වෙලා මැච් බලපු හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම මේ ජයග්‍රහණයේ ගෞරවය අයිති බවත් අනිවාර්යෙන්ම සටහන් කළ යුතුයි. හැමදාමත් කියනවා වගේ අපේ කොල්ලෝ දක්ෂයි. ඒ දක්ෂතා හරියට කළමනාකරණය කර ගැනීම තමයි අපිට ජයග්‍රහණ ලබා ගන්න තියෙන ප්‍රධානතම පාර බවට පත් වෙන්නේ. ඉතින් අපිට ලොකුම සතුට ලබා ගන්න පුළුවන් මේ පොඩි කොල්ලෝ සෙට් එක ගිහිල්ලා ලෝක කුසලානයක් අරගෙන ආපු දවසට. ඉතින් මේ යන ගමනත් එක්ක ඒ හීනයත් වැඩි ඈතක නෑ කියලා අපේ හිතේ
විශ්වාසයක් තියෙනවා. ඒ නිසායි හැමදාමත් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරලා අපේ කොල්ලන්ට හයියක් වෙන්න අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. ඉතින් මේ තරගාවලිය තුල අපි ගොඩක් හොඳ දේවල් කරලා ඉවරයි. මේ වෙද්දි තරගාවලිය ජයග්‍රහණය කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ බෙන්ච් එකට අවස්ථාව දෙන්න. ඒ ගැන අපි පෙරදැක්මෙන් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ක්‍රික් විදු subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.